සුබ දවසක් ඔබට. මෙන්න අපේ දර්ශනය සහ වචනය අද. ඉතින් අද මම දැක්කා අපේ යේසුස් වහන්සේ අපේ උත්තම පූජකයා ලෙස උන්වහන්සේ අර අපි දන්නා පරණික විශ්මයේ උත්තම පූජකයාගේ වස්ත්‍ර එහෙම තිබෙනවා. කොහොම හරි අපිට උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කරන්නා වාගේ නිතර මැදහත්කාරකමක් කරමු. හෙබ්‍රේව 7:25 කියනවා උන්වහන්සේ සදහටම ජීවත්ව සිටිනවා. අපි දෙසා මැදහත්කාරකම් කරමින් උන්වහන්සේ වෙත එන්නන් උන්වහන්සේ අවසානයේ දක්වා ගලවා ගන්නා සේක. ඒතර අවසානයේ දක්වා කියන්නේ යේසුස් වහන්සේ එන දවස දක්වාම අපිව ගලවා ගන්නවා. දෙක අපි තුල තිබෙන සෑම නපුරෙන් උන්වහන්සේ අපිව ගලවා ගන්නවා. තුන අපි වටකොට ලෝකේ ක්‍රියා කරන හැම නපුරෙමුත් උන්වහන්සේ අපිව ගලවා ගන්නවා. හතර අපේ පරණ ජීවිතයේ පාපය සඳහා ආගෙන දින්නේ පරණ ජීවිතයේ පාපය සඳහා අයිති වූ විනිශ්චයනොත් උන්වහන්සේ අපව ගලවා ගන්නවා. ඔය හතරෙන්ම බරපතලම එක තමයි පළවෙනි එක අපි තුලම අපිට විරුද්ධව ක්‍රියා කරන දේවල් වලින් උන්වහන්සේ අපිව ගලවා ගන්නවා. ඒක තමයි කුරුසියේ පූජාව. ඒක තමයි උන්වහන්සේගේ මැදහත්කාරකම. හෙබ්‍රේව 7:25. උන්වහන්සේ අවසානයේ දක්වා අපව ගලවා ගන්නා සේක. උන්වහන්සේ වෙත එන අය ගලවා ගැනීමට උන්වහන්සේ බලවත්ව සිටින සේක. අපි එක පොඩ්ඩක් ඒක අපි හෙබ්‍රේව 7:25න් අපි කියවමු. එබැවින් උන්වහන්සේ කරුණ කොටගෙන දයන් වහන්සේ වෙතට ළඟාවන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස. ඒ කියන්නේ උන්වහන්සේට අපි උන්වහන්සේට විරුද්ධව මුහුණ අනිත් පැත්තට හරවගෙන හිටියේ උන්වහන්සේ උනේ නැහැ කියලා. අපි උන්වහන්සේ වෙතට මුහුණ හරවනකොටම උන්වහන්සේ ටක්කල ලඟ වෙනවා. දයන් වහන්සේ වෙතට ළඟා වෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස යේසුස් වහන්සේ නිරතුරුවම ජීවත් වෙන හේයින් ඔවුන් කෙලවර දක්වා අන්තිමේ දක්වා ගලවන්ට උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ බලවත්ය. ඒකයි මේක අදහස. උන්වහන්සේ බලවත්ය. ඉතින් ඒක තමයි අපේ මෙහෙවරක් දැන් උන්වහන්සේ අපිට බාර දීලා තිබෙන්නේ නිතරම මැදහත්කමක් කරන්න අපිට විරුද්ධ වෙන අයට අපේ නෑදෑයන්ට. ඉතින් පරණික විශ්මයේ මේ මැදහත්කම එකට සංකේතවත් කරා මේ සුවඳ දුම් පූජා කිරීම. දැන් අපේ සුවඳ දුම දැනanse අපෙන් පිළිගන්න සුවඳ දුම තමයි අපේ පවිත්‍ර ජීවිතය නැමැති පාත්‍රාව සහ අපේ යාඥා තමයි සුවඳ දුම. රත්තරන් පාත්‍රාවක් පරණික විශ්මයේ තිබුණා. දැන් අපේ පවිත්‍ර ජීවිතය තමයි රන් පාත්‍රාව. දැන් පොඩ්ඩක් තමාම කොනිත් එකන කියන්නේ ඔයා රන් පාත්‍රාවක් කිලෝ. වරන් පාත්‍රාවක්. ඒ නිසා ඔබේ ශරීරයේ අවමානයට ලක් කරන්න එපා, අපචාරයට අල්ලා ගන්න එපා. මොකද මේක දැන් වහන්සේගේ මාලිගාව. ඇස් වලින් බලන දේවල් ඇස් වලින් අපචාරය ඇතුළු වුණොත් අපේ මුළු ශරීරයම කළු වෙනවා, කැත වෙනවා, නපුරු වෙනවා, අපවිත්‍ර වෙනවා. කන් වලින් අපචාරය ඇතුළු වුණොත් ඒකත් මුළු ශරීරයම නපුරු වෙනවා, කැත වෙනවා, කළු වෙනවා, අපවිත්‍ර වෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා. මොකද අපේ ශරීරයේ උන්වහන්සේගේ අදහස පිරිසිදු රන් පාත්‍රාවක් වගේ තියා ගැනීම. එතකොට අපි කරන යාඥා ඔක්කොම දෙවියන් වහන්සේගේ මුහුණ වෙතම යනවා. දැන් කියන්න එපා මම අද ඊයේ ගැලීම ලැබුවා. ඒත් යාඥාව කෙලින්ම දැන් වහන්සේගේ මුහුණ වෙත යනවා. ඒ මොකද? ඔබ පෞකාරයව ඉඳදී යාඥා කරාමනේ ඔබ ගැලෙන්නේ. සුද්ධවන්තය නෙමෙයි යාඥා කරේ පෞකාරය. ඈත ඉඳදී. ඒ යාඥාව උන්වහන්සේ ඇහුවනම් දැන් යාඥාව අහන්නේ නැද්ද? අහනවා. ඒ නිසා අපේ ජීවිතය පවිත්‍රව තියාගමු. එතකොට ඒ අපේ ජීවිතේ කරන යාඥාව තමයි මේ සුවඳ දුම් ලෙස යන්නේ. උන්වහන්සේ කිව්වා ඔබ හැමදාම යාඥා කරත් මේක පුරුද්දක් නෙවෙයි. ඔබගේ යාඥාව ඔබ කරන විට එන්න ඉහළට යන යාඥාවක් වෙනවා. එහෙම තමයි අපේ යාඥාවේ ප්‍රතිඵලය. ඉහළට යන යාඥාවක්. මේක තමයි ලෝකේ වැදගත්ම දේ. මේකට කැමති ක්‍රිස්තු භක්තිකයෝ, මේකට ප්‍රමුඛ තැන දෙන ක්‍රිස්තු භක්තිකයෝ තමයි දෙවියන් වහන්සේ සමග ලෝකය පාලනය කරන්නේ. අපි කියමු ඔබගේ රටේ ප්‍රධානියා ඔබට ඉන්ටර්විව් එකක් දෙනවා. අද මාව හම්බ වෙන්න එන්න කියලා 10:00ට. ඔබ ඒ මුළු සුමානෙම ලෑස්ති වෙනවා ඒකට. අපි කියමු සිකුරාදා උදේ 10:00ට එන්න කිව්වේ කියලා. ඔබ සඳුදා ඉඳන් ලෑස්ති වෙනවා. සපත්තු පොලිෂ් කරනවා, නානවා මොනවා කියනද කොණ්ඩේ කපා ගන්නවා. රැවුල වැඩියෙන් වැවිලා තියෙන රැවුල කපා ගන්නවා. මොකද
රටේ ප්‍රධානයක් කිව්ව හම්බ වෙන්නේ කියලා. අලුතෙන් ෂර්ට් එකක් ගිහලා ගන්නවා, අලුතෙන් කලිසමක් ගන්නවා. එහෙම නේද? ඒක හරි. මොකද දැන් දෙවි පියාණන් වහන්සේ ලෝකේ මුළු විශ්වයේ මෙවුන්කාර වූ ස්වෛරී රජුරු අපිත් එක්ක මුණ ගැහෙන්න කැමතියි. එතකොට තමයි පොළොව වෙනස් වෙන්නේ. ඒකයි මේ මැදහත්කාරකම කියන්නේ. අපි තව කෙනෙක් උදෙසා කරන යාඥාව. මම නිතර කියනවා අපේ නෑදෑයෝ 10 දෙනෙක් නම ලියාගමු. අපේ පරණ මිත්‍රයෝ 10 දෙනෙක් නම ලියාගමු. අපේ අසල්වාසීන් 10 දෙනෙක් නම ලියාගමු. අපේ වැඩපොලේ 10 දෙනෙක් නම ලියාගමු. ඊළඟට අපිට අහන්න ලැබෙනවනේ එක එක්කෙනා. ඒගොල්ලෝ ගැනත් අපි නම ලියාගමු. සමහර අය හරි ප්‍රසිද්ධයි, සමහර අය ලෝකපාලු වැඩ කරනවා. ඒ එක එක අය ගැනත් අපි නම ලියලා යාඥා කරු ගැලීම සඳහා. එතකොට අපේ මේ යාඥාව මේ සුවඳ දුම් රොටුවක් මෙන් ඉහළට ඉහළට දෙවි පියාගේ මුහුණ ළඟටම යනවා. ඉතින් මේවා මේකේ පූජාව ගැන ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය කරපු පූජාව අපේ හදවතට ළඟින් දැනෙන පිණිස අද මං කියුවා උත්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ. ඒකෙත් ඉන්නවා තාත්තෙක් සහ පුතෙක්. කියන්න බලන්නේ දෙන්නගේ නම්. ආබ්‍රහම් සහ ඉසාක්. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට මේ කාරණා කියන්නේ එක දේවල් තිබුණා. ඊට පස්සේ ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඉතින් දැන් වහන්සේ ඔබට කතා කරයිද ඔබේ නම කියලා? ඔබේ නම ඔබට ඇහෙයිද? දැන් වහන්සේ කතා කරාම නේද? ආබ්‍රහම්ට කතා කරා නම් අපිටත් කතා කරන්න එපා. අද උදේ දැන් වහන්සේ මට කතා කරලා කිව්වා ඔබ ඔය කොහොම දේශපාලන කාරණා ගැන, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ අපේ රටේ කොවිඩ් ප්‍රශ්නය ඒක නිවාරණය කරන්නේ කෙසේද? ඇමරිකාවේ ජනාධිපති ප්‍රශ්නය ඒක විසඳන්නේ කෙසේද? ඔය ඔක්කොම කාරණා අද පොඩ්ඩක් නවත්තලා සම්පූර්ණයෙන්ම මා කෙරෙහි අවධානය යොමු කරන්න කියලා උන්වහන්සේ මට දැනුම් දීමක් දුන්නා. පූජකෙක් වාගේ මා ඉදිරියේ යාඥාවක් සුදුදු පූජාවක් මට ප්‍රසන්න ජීවිතයක් දැන් මට බාර දෙන්න කියලා. මම කිව්වා හා ස්වාමීනි කියලා. එතකොට තමයි මේ ආබ්‍රහම් ඊසාක්ව දෙවියන් වහන්සේට බාර දීම. නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරාවායි කීසේක. ඉතින් දෙවියන් වහන්සේ දන්නවා අනාගතයේදී මේ මොරියා කන්දේ මුද්දනේ තමයි අර දේවමාලිගාව හැදෙන්නේ කියලා. ඒකට මේ ආබ්‍රහම්ගේ කාලේ කිව්වේ මොරියා කන්ද කියලා. දවස් 3ක ගමනක් ආබ්‍රහම් හිටියේ කොහෙද? ආබ්‍රහම් හිටියේ බේෂෙබා. බේෂෙබා කියන එකේ නම මොකද්ද? බෙයා කියන්නේ මේ උල්පත්. ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ BEER බියර්. ඒ කියන්නේ අර බොන බියර් නෙමෙයි. ඒක හෙබ්‍රේය වචනේ බියර් කියන්නේ ලිඳ. ෂෙබා කියන්නේ හත. එතන තමයි ආබ්‍රහම් හිටියේ. එතන මහා විශාල උල්පතකුත් තිබුණා. ඒ වගේම එතන සත්තු 7 දෙනෙක් පූජා කරලා ආබ්‍රහම් ගිවිසුමක් කරා ඒ ප්‍රදේශයේ රජුරෝ සමග, අබිමෙලෙක් සමග. ඒක එතනට බේෂෙබා කිව්වේ. දැන් ඉතින් එතන ඉඳලා යන්න කියනවා මොරියා දේශයට. මේ ආබ්‍රහම් අලියොම නැගිට තමාගේ කොටලුවා සූදානම් කොට. ඉතින් ආබ්‍රහම්ගේ වැඩ එහෙමයි. අලියොම තමයි නැගිටින්නේ. ඔබ නැගිටින්නේ කීයටද දන්නේ නැහැ. අලියොම නැගිටලා අපි දැන් වහන්සේගේ හඬ අහන්න අවශ්‍යයි. රාදිස්සේ ඩිජිටල් ගගහ හිටියොත් අලියොම නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. උදේෙන් නැගිටලා දැන් වහන්සේ එක්ක වැඩේ පටන් ගන්න ඕන. එතකොට පැහැදිලිව දැන් වහන්සේගේ හඬ ඇහෙනවා. මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් කරන්න. එතකොට ආබ්‍රහම් නැගිටලා තමාගේ කොටලුවා සූදානම් කොට තමා කැටුව. ඒ ආබ්‍රහම්ගේ BMW එක. ආබ්‍රහම්ගේ BMW එකේ නම මොකද්ද? කොටලුවා. කොටලුවා සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක් රැගෙන දවන පූජා පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානෙට ගියේය. 3 වෙනි දින. ඉතින් බේෂෙබා ඉඳලා පහින් යනකොට දවස් 3ක් යනවා. ඒක තමයි දුර, හරි දුර. මං කියවනේ අර මොරියා කියලා කිව්වේ යථා කාලෙදී ඒක තමයි යෙරුසලමේ අර දේමාලිගාව හදපු තැන.
ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කතා කොට කොටලුවා සමග නුඹලා මෙහි සිටපල්ලා ළමයාත් මමත් අතනට ගොස් නමස්කාර කොට නුඹලා වෙතට නැවත එන්නෙමුයි කීය. ඉතින් ආබ්‍රහම් විශ්වාස කරා දෙවියන් වහන්සේ මේ කිව්ව දේ ආබ්‍රහම් කරාම මේ දරුවා දෙවියන් වහන්සේට ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ නැවත දෙයි කියලා. ඉතින් රෝම 4 වෙනි පරිච්ඡේදයේ කියනවා මේ ගැන ආබ්‍රහම්ගේ ඇදහිල්ල නම් රෝම 4 වෙනි පරිච්ඡේදයේ 24-25 අපේ ස්වාමී යේසුස් වහන්සේ මලවුන්ගෙන් ආබ්‍රහම්ගේ ඇදහිල්ල 4:20 දෙවියන් වහන්සේගේ පොරොන්දු දෙස බලා ඇදහිල්ලෙන් බලවත් දෙවියන් වහන්සේට ගෞරව කරමින් රෝම 4:20 පොරොන්දු දේ ඉෂ්ට කරන්න උන්වහන්සේට පුළුවන් කියා නිස්සකවම විශ්වාස කළේය. මොකද ආබ්‍රහම් විශ්වාස කරා දෙවියන් වහන්සේට පුළුවන් ඊසාක්ව මරණයෙන් උනත් නැගිටවන්න. උන්වහන්සේට පුළුවන් කියා නිසකව විශ්වාස කළේ. ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ලද්දේය. ඒක තමයි ආබ්‍රහම්ගේ ඇදහිල්ල. ඉතින් අපි ආයෙත් යනවා මොරියා කන්දට 6 වෙනි පදේ. එවිට ආබ්‍රහම් දාන පූජාවට ගෙන දරගෙන තමාගේ පුත්‍ර වූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය. ඔහු දෙදෙනා එක්ව ගියෝය. ඒක හරි ලස්සනයි නේද? ඔහු දෙදෙනා එක්ව ගියෝය. ජේෂ්ඨයා සහ කනිෂ්ඨයා, පියා සහ පුතා. දැන් මේක මෙච්චර විස්තර සහිතව කියලා තියෙන්නේ මේක කල්වරි කන්ද වගේනේ. මොරියා කන්දනේ කල්වරි කන්ද උනේ යෙරුසලමේ ඒ කන්දෙම ළඟනේ ඔය වැඩේ කරේ. ඉතින් දැන් අපි බලමු මෙතන යේසුස් වහන්සේ මේ දර ටික දැම්ම ඊසාක්ගේ කරපිට. මේ වෙනකොට ඊසාක්ගේ වයස අවුරුදු 13ක් 14ක් විතර ඇති. මොකද මෙයාව කවුද මේ ඉස්මායිල්ව පිට කරාට පස්සේනේ මේක උනේ. ඉතින් අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ කරපිට තැබුව දර මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ කරපිට කුරුසිය තැබුවා. ඊසාක්ගේ කරපිට දර තැබුවා. එවිට ආබ්‍රහම් දාන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍ර වූ ඊසාක් පිට තමාගේ අතින් ගිනිද. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ගින්න ආවේ ස්වර්ගයෙන්. උන්වහන්සේගේ ජීවිතය පිළිගන්නා පිණිස උන්වහන්සේ දවන පූජාවක් ලෙස ඔප්පු වුණා. පිහියද ගත්තේය. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිද්ධ වුණේ පිහකින් නෙමෙයි කුරුසිපත් වීමෙන්. අපි දන්නවා ඊට පස්සේ තමයි මරණයට පස්සේ තමයි හෙල්ලෙන් යන්නේ. ඒතකොට හෙල්ලෙන් යන්නම ඒ රෝම ක්‍රමය කුරුසිපත් කෙනෙක් හෙල්ලෙන් යන්නම මරුණාද කියලා පරීක්ෂා කර බලන්නේ. ඉතින් මැරෙලා නැත්තම් ඉතින් හෙල්ලෙන් යන්නම මැරෙනවා. නමුත් අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ඊට ඉස්සෙල්ලා මැරුණා. ඉතින් ඊසාක් ඇහුවා. ඊසාක් තමාගේ පිය වූ ආබ්‍රහම්ට කතා කොට මාගේ පියාණෙනි කීය. ඉතින් පරණ විශ්මේ කලාතුරකින් තමයි මාගේ පියාණෙනි ඇහෙන්නේ නේද? වෙන කොහෙවත් ඇහිලා තියෙනවද මාගේ පියාණෙනි? ඉතින් එතකොට අපිට මතක් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරෙනකොට කිව්වා මාගේ පියාණෙනි මා අත්හැරියා නොවේද කියලා. ඉතින් අපිට පේනවා මේ මොරියා කන්දේ සිද්ධිය රූපාදර්ශයක් ලෙස පූර්වාදර්ශයක් ලෙස දෙවියන් වහන්සේ ලිව්වේ. මේක වෙන්න සැලැස්වේ. මේක කියවන හැමෝම දැනගන්න මේක වනාහි අනාගතයේ පැමිණෙන්න තිබෙන කල්වරි කන්දේ රූපාදර්ශයක් කියලා. ඉතින් මේක හරි අනුවේදනීය කතාවක් නේද? අබ්‍රහම්ගේ හදවත පැලෙන්නේ නැති නේද? මාගේ පියාණෙනි කීය. ඔහුද මාගේ පුත්‍රය. මම මෙහියයි කීය කියලා අබ්‍රහම් කිව්වා. ඔහු බැලුව මැනවි. දැන් මේ ඊසාක් කියන්නේ බැලුව මැනවි ගින්දරත් දරත් තිබේ. එහෙත් දවන පූජාවට බැටළුවා කොයිදයි කීවේය. මේ වෙනකොට ආබ්‍රහම් හිතන් හිටියේ ඊසාක් තමයි බැටළුවා කියලා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ බිලි පූජා ඉල්ලන්නේ නැත. ආබ්‍රහම් මාගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාවක් මිනිස බැටළු පැටවා සපයා ගන්නවා ඇතයි කීවේ. ඉතින් අපි දන්නවා මොරියා කන්දේ දා මෙහෙම වුණා.
කල්වරි කන්දේ ආවම ක්‍රිස්තුස් වහන්සේ දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් තමයි දමන පූජාව උනේ. ඒක ඉතින් හරි අනුවේදනීය සංවේදී කතාවක්. අපේ ජීවිතේ අපි කොපමණ ක්‍රිස්තුස් වහන්සේට බැර කළ යුතුද, බාර කළ යුතුද නේද? ඉතින් ඊසාක් නම් මැරුණේ නැහැ. නමුත් යේසුස් වහන්සේ නම් මැරුණා. ඊසාක් වෙනුවට දැන් වහන්සේ බැටළුවෙක් සපයා දුන්නා කන්දේදී. යේසුස් වහන්සේ අර දරගොඩ අරගෙන, ඒ කියන්නේ කුරුසිය අරගෙන කල්වරි කන්දට ගියාම වෙන බැටළුවෙක් හිටියේ නැහැ. දෙවියන් වහන්සේගේ බැටළු පැටවන්නන් ලෙස මැරෙන්න තිබුණේ උන්වහන්සේට තමයි. ඉතින් මේක තමයි අපේ මැදහත්කාරකමේ ආදර්ශය. යාඥා කරන්නෝ ජීවිතය පරතුවට තබා යාඥා කරන්න ඕය. බැටළු පැටවානන්ගේ ලේ නිසාද, තමුන්ගේ වචනේ සාක්ෂිය නිසාද ඔහු සර්පයා ජය ගන්න ඕය. එළිතරව 12:1. මොකද්ද 12:11? එතකොට මොකද්ද අපේ වචනේ සාක්ෂිය? මගේ ජීවිතයත් ක්‍රිස්තුස් වහන්සේටම බාරයි මරණය තෙක් මරණය දක්වා. ඉතින් ඒ ගැම්මෙන් ජීවත් වෙන ක්‍රිස්තු භක්තිකයෝ වැඩි වෙන කල දේශයක් මිදෙනවා. එහෙමයි මේක වෙන්නේ. මේක රජයේ ප්‍රශ්නයක් නෙමෙයි, කොවිඩ් ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඔබ සහ දෙවියන් වහන්සේ අතර ගිවිසුම කොයි වගේද? මරණය දක්වා විශ්වාසවන්තව සිටීම. ඉතින් කවුද මැරෙන්නේ දැන්? අපි අපේ මමත්වයේ තමයි මැරෙන්නේ. යම් කිසි කෙනෙක් තම ආශා බලකාගෙන කුරුසිය කරදරාගෙන මමත්වයට තමයි මේ ඇනේ ගහන්නේ. ජීවිතක්ෂයටපත් වෙන්නේ මගේ පරණ පුද්ගලයා. අලුත් කෙනා ජීවත් වෙන පිණිස. නැත්නම් පරණ පුද්ගලයා හැමතිස්සෙම ගොරවා නැගිටිනවා සිංහයා වගේ. එයාව අපි කුරුසිපත් කොට වැළලා දැම්මම ක්‍රිස්තුස් වහන්සේ අපි තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකම මැදහත්කාරකමක්. එහෙම ජීවිතයක් තමයි මැදහත්කාර ජීවිතයක් වෙන්නේ. මාගේ පුත්‍රය දෙවියන් වහන්සේ දවන පූජාවක් පිණිස බැටළුවා සපයා ගන්නවා ඇතැයි කීවේය. මෙසේ ඔහු දෙදෙනා එක්ව ආයෙත් කියනවා දෙදෙනා එක්ව කියලා. මේ දෙවෙනි සැරේ මුලිනුත් කිව්වා දෙදෙනා එක්ක, දැන් කියනවා ආයෙත් දෙදෙනා එක්ව. ඉතින් පරම්පරා දෙකක් එකහුවලා මේ වැඩේ කරොත් අහගෙන ඉන්නේ. ඒකාන්තයෙන්ම මැදහත්කාරකම වෙනවා. ගොඩක් වෙලාට වෙන්නේ පරම්පරා දෙකක් එකහුව වෙන්නේ නැහැ. එක්කෝ තාත්තලා කර්කශ වෙනවා, නැත්නම් පුතු අකීකරු වෙනවා. මොකද මේ ජනමතය වැඩි හරියක් වෙන්නේ කොහොමද? තාත්තලා අකීකරු වෙන එකද, පුතු තාත්තලා කර්කශ වෙන එකද, පුතු අකීකරු වෙන එකද වැඩි හරියක් වෙන්නේ? මොකද කියන්නේ? දෙකම ගානට වෙනවා වගේ නේද? ඒ නිසා මලාකි පොතේ කිව්වා තාත්තලාගේ හදවත් පුතාලා වෙත හැරෙන්න ඕන, පුතාලගේ හදවත් තාත්තා වෙත හැරෙන්න ඕන. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ දෙන වෙනස. එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා දර පිළිවෙලින් තබා පුත්‍ර වූ ඊසාක් බැඳ ටංගරටන් මොනවද දන්නේ නැහැ. පූජාසනය උඩ දර පිට තැබුවේ. කරන්න අවසාන පියවරත් ගත්ත නේද? තවද ආබ්‍රහම් තමාගේ අත දිගු කොට තමාගේ පුත්‍රයා මත පිහිය ගත්තේ. එවිට ස්වාමීන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ඔහුට අඬගසා ආබ්‍රහම් මේක තමයි වැදගත් දේ. මොකක් හරි කරන්න පටන් ගන්න ඉස්සෙල්ලත් ස්වාමීන් වහන්සේගේ හඬ අහන් ඉන්න ඕන. පටන් ගත්තට පස්සෙත් ස්වාමීන් වහන්සේගේ හඬ අහන් ඉන්න ඕන. මේ ආබ්‍රහම් මේ වෙලාවේ ජිගිජිගිජිගා මියුසික් එකක් ගහන් හිටියන ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ හඬ. ඒ නිසා පටන් ගත්තම ස්වාමීන් වහන්සේගේ හඬ අහන්න ඕන. කරගෙන යනකොට ස්වාමීන් වහන්සේගේ හඬ අහන්න ඕන. ඒක ඉවරුනාම ස්වාමීන් වහන්සේගේ හඬ අසමින්ම සිටින්න ඕන. මොකද උන්වහන්සේට අවවාද අනුශාසනා තිබෙනවා මිනිත්තු 10න් 10ට අපිව ගෙන යන්න, අපි ඒ ජීවිතයට එකඟ වෙනවා නම්. මේක තමයි මදහත්කාරකමේ ජීවිතය. ඉතින් දෙවියන් වහන්සේ කිව්වා නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් වැළකූ බැවින් නුඹ දෙවියන් වහන්සේට බයන බව මම දනිමි. ආබ්‍රහම් ඇස්සොවා බැලූ විට බලව තමා පිටිපස බැටළුවෙක් උගේ අං වලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. දැන් අං තියන අයට මොකද වෙන්නේ? අකුලේ පැටලෙනවා. ඒ නිසා අපි අං දෙක දෙවියන් වහන්සේට බාර දෙන්න ඕනේ. දැන් පොඩ්ඩක් ගලවලා බාර දෙන්න අං දෙක දෙවියන් වහන්සේට. නැත්නම් අං අකුලේ අං තියනකොට මොකද වෙන්නේ? අකුලේ පැටලෙනවා. එවිටුගේ අං වලින් අකුලේ පටලැවී සිටිනවා දුටුවේ. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුව අරගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාසනයක්
පූජාවක් කොට ඔප්පු කළේ. ආබ්‍රහම් ඒ ස්ථානයේ යෙහෝවා ඊරේයි නම් තැබිය. ඒ කියන්නේ ඊරේ කියන ක්‍රියාපදයේ අර්ථය බලා ගනු ලැබේ. ඒ කියන්නේ අපි කියනවනේ සිංහලෙන් කරදර වෙන්න එපා මම ඒ ගැන බලා ගන්නම් කියලා. කියන්නේ මම මේක කරන්නම් මම මේක සපයන්නම්. ඒක තමයි මෙතන දෙවියන් වහන්සේ ඒ අවශ්‍යතාවය බලාගත්තා. බැටළුවේ අවශ්‍යතාවය බලාගත්තා. සහ මේක අනාගත වාක්‍යයක් එන්නහට කල්වරි කන්දේදී දෙවියන් වහන්සේ ඒ ගැන බලා ගන්නවා ඇත. අපේ පාපේ අවශ්‍යතාවයට බැටළු පැටයෙක් සැපීම උන්වහන්සේ බලා ගන්නවා ඇත. යෙහෝවා ඊරේ යන නාමය තැබීය. මෙසේ ස්වාමින් වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලබන්නේ. හෙවත් බලාගනු ලැබේ කියලා ස්වාමින් වහන්සේ කිව්වා. අද දක්වා කියති. ඉතින් ඊට පස්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දෙනවා. ඉතින් අද අපි ධෛර්යයක් ගන්නවා මැදහත්කාරකම නේද? මේ ආබ්‍රහම්ට ලොකු මිලයක් ගෙවන්න තිබුණා මැදහත්කාරකම සඳහා. ස්වාමීන් වහන්සේ අපේ ආඥා පිළිගන්නවා. එතකොට උත්තම පූජකගේ වස්ත්‍රේ නළලේ ලියලා තියෙනවා ස්වාමින් holiness unto the Lord. ස්වාමින් වහන්සේට ශුද්ධය කියලා. ඊළඟට එයාගේ ලය බැස්මක් තිබෙනවා. ඒකේ තිබෙනවා මාණික්‍ය 12ක්. 3 මෙහෙම පෙළි 4ක්. ඒවල ලියලා තියෙනවා ඊශ්‍රායල් දේශයේ මේ ගෝත්‍රවල නම්. එතකොට එයාගේ උරහිස්සෙත් තිබෙනවා නඛමාණික්‍ය දෙකක්. එතකොට මේ පැත්තේ එකේ 6ක් ලියලා තියෙනවා මේ පැත්තේ එකේ 6ක් ලියලා තිබෙනවා. ඉතින් ඒ ලයවැස්ම ඇතුළේ තියෙනවා යූරිම් තුමිම් කියලා පුංචි මැණික් වගේ ගල් දෙකක් ස්වාමින් වහන්සේ විමසීම සඳහා මේ පාරණගේ විසුමේ සැලැස්ම. එයින් අපි දැනගන්නේ මොකද්ද? අපේ ලයවැස්මේ අපි තබා තිබෙන අයගේ නම් අවශ්‍යතා අපි ඒගොල්ලන්ගේ ලයවැස්මේ තබාගෙන තමයි ස්වාමින් වහන්සේ ඉදිරියට යන්නේ. ඉතින් යාගේ ලොකු දිග වස්ත්‍රයක් තියෙනවා වාටිය දක්වා. එතකොට යාව තෙල් කුලාවකින් නාවනවා. තෙල් අඟක පුරවලා උතුම් පූජකයව නාවනවා ඔළුවේ ඉඳන් පල්ලෙහාට. එහෙම තමයි අපිට සුද්ධාත්ම බෞද්ධිස්මයක් තියෙනවා මේ මදහත්කාර ජීවිතය ගත කරන්න. ඒතකොට අපි ඔළුවේ ඉඳන් නෑවුවම සුද්ධාත්ම තෛලයෙන් තවත් අපිට අයිති නැත අපේ ශරීරයේ ස්වාමින් වහන්සේගේ මාලිගාව වෙනවා. දැන් ඇස් වලට අත තියලා ඇඟිලි තියලා කියන අනේ ස්වාමින් වහන්සේ කියන අනේ ස්වාමින් වහන්සේ මගේ ඇස් ඔබ වහන්සේට කැපයි සුද්ධාත්ම තෛලයේ බෞද්ධිස්මයට කැපයි. අනේ ස්වාමින් වහන්සේ මගේ සිතේ සිතුවිලි ඔබ වහන්සේට කැපයි සුද්ධාත්ම තෛලයේ බෞද්ධිස්මයට කැපයි. කනට අත තියමු. අනේ ස්වාමින් වහන්සේ මාගේ ශ්‍රවණය ඇසීම ස්වාමින් වහන්සේට කැපයි සුද්ධාත්ම තෛලයෙන් බෞද්ධිස්ම කළ මැනව. අනේ ස්වාමීන් දිවට අත තියමු. අනේ මගේ දිවේ සියලු ආසා ස්වාමින් වහන්සේ යහපත් බව රස බලා දැනගන්න පමණක් පාවිච්චි කළ මැනව. ඉතින් අපේ මුළු සර්වාංගයම ස්වාමින් වහන්සේගේ ඒ තෛලයෙන් උන්වහන්සේ බෞද්ධිස්ම කරනවා. උන්වහන්සේගේ මේ මදහත්කාර ජීවිතය කරන්න තව මානව ජීවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේය. මම කුරුසිපත් වී සිටිමි. මා දැන් ගත කරන ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. උන්වහන්සේ කිව්වා යොහන් 10:17 මම මාගේ ජීවිතය ඔබ උදෙසා පූජා කරමි. නැවත ඇවිත් මම ඒ ජීවිතය ඔබ තුල පවත්වන්නෙමි කියලා. ඒක තමයි අපේ පොරොන්දුව. ඒක තමයි අපේ කැමැත්ත. ඒකට තමයි අපි ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ. මාගේ ජීවිතේ තවත් මට අයිති නැත. අයිති ඔබ වහන්සේට. එම නිසා ඔබගේ ජීවිතය මා තුල ගත කළ මැනව. ඉතින් ඔබ තීරණය කරොත් මාගේ ජීවිතයෙන් ඉතින් කුස්සිය පොඩි පිළිකන්නේ කෑල්ලක් දෙන්න කියලා උන්වහන්සේ එන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ මහරජුරුනේ නේද? මහරජුරු එන්නේ මුළු ජීවිතේම අයිති කරගන්න. ඒකයි ගොඩක් ක්‍රිස්තු භක්තියන්ට වෙන්නේ. ඒගොල්ලන්ගේ ආසා ටික ඔක්කොම ඉෂ්ට කරගෙන දෙවියන් වහන්සේට ඉතින් දෙනවා මේ පොල් කුඩු ටිකක්. ඒක හරියන්නේ නැහැ. උන්වහන්සේ මහරජුරු අපේ ජීවිතයේ හරි මැද්දට සියලු ආශා අභිභවා උන්වහන්සේ පිළිගත් කල උන්වහන්සේ එනවා. එහෙම තමයි මේ කාලේ අපි ක්‍රිස්තුස් වහන්සේට කැප වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා.